එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝහි පිහිටි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස්සාන සමය වෙනුවෙන් ඔබ වෙත ගෙන එන්නා වූ විශේෂ සතිපට්ඨාන ධර්මදේශනා මාලාව. දේශකයන් වහන්සේ පූජ්‍යපාද පිටිගෙන ගුණරත්න ස්වාමීන් වහන්සේ. හැමදෙනාම සාදුකාරය පවත්වන්න. සදැහැති වාසනාවන්ත පින්වත්නි, ඔබ හැමදෙනාම මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ බෞද්ධ මාධ්‍ය ජාලයේ ලන්ඩන් ශාඛාව ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය තුල මේ එළිමහන් බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස පටිගත කර විකාශනය කරනු ලබන ඒ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවට සවන් යොමු කරන්නට අද දවසේහි මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ එංගලන්තයේ රයිස්ලිප් වල පදිංචි ඩොන් රත්නායක සහ ධ්‍රුවපති රත්නායක කියන දෙපළ විසින්. ඒ දෙපළ බලාපොරොත්තු වන්නේ තමන්ගේ මියගිය ආදරණීය ඥාතිවරු සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්නට. ඒ අනුව අකුරස්සේ ඩී.එම්. රත්නායක මහත්මයා, ඒ වගේම එම මැතිණිය, කීර්ති රත්නායක සහෝදරයා, කොළඹ යූ.එස්. කරුණා රත්න මහත්මයා, ඒ වගේම එම මැතිණියට පුණ්‍යානුමෝදනා කරන්නටත්, ඒ වගේම නලිනී විජයතිලක සහෝදරිය, සරෝජ වික්‍රමසිංහ සහෝදරිය කියන දෙපළට පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශල්‍ය කර්මයකින් පසුව දැනට සුවාතටපත් වෙමින් සිටින ධ්‍රුවපති රත්නායක මැතිණියට ඉක්මන් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම ඒ ධර්ම දේශනාවේ දායකත්වය දරන පින්නතුන්ගේ විශේෂ අරමුණක් වශයෙන් සඳහන් කර තිබෙනවා. ඉතින් ඒ සියලු අරමුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවනුත් ඇති කරගෙන, ඒ වගේම මේ හැම දිනාටම මේ උතුම් ධර්ම දේශනාව, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියන බලාපොරොත්තු නැති කරගෙන අපි මේ මොහොතේදී තාම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා ඒ උතුම් ධර්ම දේශනාව මේ පින්වත් හැම දෙනා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් යුතුව දේශනා කර වදාරන ලෙස මේ දිනවල ලන්ඩන්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේහි වස්සා වාසිකව වැඩ වාසය කරන ඒ අති ගෞරවනීය පිටිගල ගුණරතන ඒ නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට හැමදෙනාම ධර්ම දේශනාවට සවන් දීමට ප්‍රථමයෙන් අපි ආරාධනා කරනවා ධර්ම දේශනාවේ දායකත්වයේ දරන එංගලන්තයේ රයිස් වල පදිංචි ඩොන් රත්නායක සහ ධ්‍රුවපති රත්නායක දෙපළ වෙනුවෙන් ඒ ඩොන් රත්නායක මහත්මයාට ඒ මල් බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රථමයෙන් පූජා කරලා ඒ ධර්මදේශක ස්වාමීන් වහන්සේට ආරාධනා කරන හැටියට
දැන් ධර්ම ශ්‍රවණය කිරීමට ප්‍රථමයෙන් හැමදෙනාම සාදුකාරය පවත්වලා নমස්කාරය කියන පන්සිල් සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါตา වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิภิกษุนาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิปรุสาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิสัมปัปปลาภาเวรมณีสิกขาปดังสมาธิยามิมิจฉาอาជីวาเวรมณีสิกขาปดังสมาธิยามิเมติสารณสหิตวูอาជីวอัสตมกสีลยමාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථාන වාසී අපේ ඕමල්පේ සෝමිස්සර හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි වාසනාවන්ත සත්පුරුෂ කාරුණික පින්වත්නි අදත් ලන්ඩන් පුරවරයේ පදිංචි ඩොන් රත්නායක මෙතිතුමන් ත්‍රුපති රත්නායක මෙතිනිය මේ හැම දිනාටම ධර්ම ශ්‍රවණයට අවස්ථාව සලසාලමින් ලෝවැසි හැම දිනාටද ධර්ම ශ්‍රවණය කිරීමේ තවත් අවස්ථාවක් උදාපත් කරමින් උතුම් උදාර ධර්ම දානමේ මහා පින්කමක යෙදෙන්නට සූදානම් වෙනවා. ඒ දෙපාර්ශ්වයේ මිය පරලෝකීය මව් දෙමාපිය සහෝදර සහෝදරියන් සිහිපත් කරමින් දැනට රෝගී භාවයෙන් පසුවන ඒ මෙතිනියට ඉක්මන් සුවය නිදුක් නිරෝගී සුව චිරජීවනීය ප්‍රාර්ථනා කරමින් මේ වෙලාවේ මෙවන් අරමුණු රාශියක් චිත්ත සංතාන තුල ඇති කරගෙන අපි හැම දිනාටම මේ සසර ගමන නිමා කරගන්නට තථාගත ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට මේ ධර්ම ශ්‍රවණයද සොඳුරුතම අවස්ථාවක් වේවා කියන මේ උතුම් අදහසත් අපි අපේ සිත්වල එකතු කරගෙනයි අද ධර්ම ශ්‍රවණයේ සඳහා සූදානම් වෙන්නේ. බණහන්න බොහෝ මග දුර ගෙවාගෙන මේ පින්වතුන් අදත් මේ පුණ්‍ය භූමියට ආවේ සසරේ බියකරු බව යම් දුරකට හෝ දැනෙන තේරෙන නිසාමයි. මේ සංසාර ගමන නිමා කරගන්න අපට තාමත් නොහැකි වුණේ තථාගත සද්ධර්මය හරියටම තෝරා බේරා ගන්නට අපට නොහැකි වූ නිසා වෙන්නට පුළුවන්. ලෞතර බුදුරජාණන් වහන්සේලා පසේ බුදුවරයන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ආර්ය උතුමන් වහන්සේලා මේ සසර ගමනේ අපට බොහෝ වාරවල මුණ ගැහෙන්නට ඇති. ඒ තුන් වහන්සේලා කරුණාවෙන් දේශනා කළ දෙය අපට අවබෝධ කරගන්න තේරුම් ගන්න බැරි වෙච්ච නිසායි අදත් අපි මේ සංසාරේ සැරිසරන්නේ. ඒ ආපු සසර ගමනේ උතුම්ම වාසනාවන්තම මිනිසාත්ම භාවයයි අපි කවුරුත්
මේ ලබා උපදවාගෙන තියෙන්නේ. බුදු උපතක් ඇති කාලෙක සද්ධර්ම ලාභය ලබන්නට පුළුවන් අවධියක ඒ දුර්ලභ වූ සන සම්පත්තිය සහිතව මේ ලබාගත් මිනිස් ජීවිතය බොහෝම වටිනවා. ඒ වටින ජීවිතය තව තවත් අර්ථවත් කරන්නයි ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා ඔබට මට තථාගත ධර්මයක් දායාද කොට ඇත්තේ. අපට දායාද කර දුන් ඒ සත් ධර්ම දේශනාවන් අතරේ බෞද්ධ පින්වතුන්ගේ ඊ타ත්ම ගෞරවාදරයට ලක් වූ දේශනාව හැටියටයි සතිපට්ඨාන දේශනාව සදැහැති ලෝකයේ පිළිගන්නේ. ඒ සතිපට්ඨාන දේශනාව පිළිබඳව කරුණු පැහැදිලි කරන්න අපි කලින් දවසක ආරම්භ කළා. ඒ සතිපට්ඨාන දේශනාව විවරණය කරන්නට ප්‍රථම අපි දැනගත යුතු ඉගෙනගත යුතු බොහෝ කරුණු ඇති බවත් ඒවා පිළිවෙලින් පැහැදිලි කර ගැනීමෙන් අනතුරුව සතිපට්ඨාන දේශනාව පිළිබඳව අපි අපේ අවධානය යොමු කරන්නට අදහස් කරන බව සිහිපත් කරමින් මූලික කරුණු රාශියක් අපි පසුගිය ධර්ම දේශනාවේදී පැහැදිලි කරලා දුන්නා. මේ සතිපට්ඨාන දේශනාව තුළ අපි දැනගත යුතු දැකගත යුතු වැදගත් කාරණාවක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ බව පැහැදිලිවම ඍජුවම සතිපට්ඨාන සංයුත්තයේදී මගේ කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. මහණෙනි මම නුඹලාට සතිපට්ඨානයක් සතිපට්ඨාන භාවනාවක් සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාවක් දේශනා කරන්නෙමි. මෙන්න මේ අදහස අපි ටිකක් විශේෂයෙන් වර්තමාන ලෝකේ විමර්ශනයට ලක් විය යුතු අදහසක්මයි. අපි සතිපට්ඨානයෙන් පමණක්ම නිවන් දකින්න හදන නිවන් දැක්කාය කියා ගන්න පිරිසක් තමයි අද ගිහි පැවිදි පිරිස් අතරේ බිහි වෙලා තියෙන්නේ. ඒ සතිපට්ඨානයේ සතිපට්ඨාන භාවනාව ඉන් සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව මේ පිළිවෙලින් යන ගමන පිළිබඳව ඒ හිටි අවබෝධයක් ඇතිව කටයුතු කරන බවක් පේන්නේ නැහැ. සතිපට්ඨාන භාවනාවෙන් තවත් පුද්ගලයෙක් නිර්මාණය වෙන්න බෑ. පුද්ගල භාවයේ පුද්ගල සංකල්පයේ බිඳගෙන ලෝකෝත්තර මගට පිවිසෙන උත්තමයෙකු උත්තමාවියක් තමයි ඒ වැඩපිළිවෙල තුල නිර්මාණය වෙන්න ඕන. හරිදී හරි විදිහට භාවිතා නොකළොත් බුදුරජාණන් වහන්සේ තථාගත සද්ධර්මය සර්පේකට උපමා කළ බව ඔබට මතකයි. සර්පයා අල්ලන කෙනා හරි තැනින්ම අල්ලාගත්තේ නැත්නම් සර්පයාගේ විෂදල පහරකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා සර්පයා අල්ලනකොට වැරදි තැනින් අල්ලන්න බෑ.
සර්පයාගේ හිසෙන් මල්ල ගන්න වෙනවා. ඒ වගේම මේ තථාගත ධර්මයක් වැරදි තැනකින් අල්ලගත්තොත් අපට වැරදි උත්තරයක්මයි ලැබෙන්නේ. ඒ නිසා සර්පේකටත් වඩා භයානකයි මේ ධර්මයේ වරදවා ගත්තොත්. සර්පේකු දෂ්ට කළොත් එක ජීවිතයක් අහිමි වෙන්නේ. හැබැයි ලැබිච්ච අවස්ථාවේ සද්ධර්මයේ වරදවා ගත්තොත් නැවත කල්ප කීයක් මේ සසරේ ජරා මරණයට මුහුණ දෙමින් ප්‍රමාදී වෙන්න වේවිද, කොයි තරම්නම් දුක් පීඩාවනට මුහුණ දෙන්න වේවිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි හැමෝටම ඒ සද්ධර්මය නිවැරදිවම දැන හඳුනා ගන්නට වෙනවා. මේ ලෞතර ධහම තුල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පරියේෂණ දෙකක්. එකක් ආර්ය පරිේශනයක්, එකක් අනාර්ය පරිේශනයක්. ඒ ආර්ය පරිේශනය හා අනාර්ය පරිේශනය කුමක්දයි හඳුනාගෙන අනාර්ය පරිේශනයෙන් වෙන්ව ආර්ය පරිේශනයට පිවිසීමයි සතිපට්ඨාන භාවනාවෙන්, සතිපට්ඨාන දේශනාවෙන් අපිට පැහැදිලි කරලා තියෙනවා. එය අපි නැවත වතාවක් සිහිපත් කරගතහොත් එදා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ රජ මැදුරේ සිටියදීම සතර පෙර නිමිති දැකලා කම්පිත ප්‍රකම්පිත වූ සිත් ඇතිව මේ කුමක්දයි ඡන්න ඇමතිගෙන් විමසූ වෙලාවේ ඡන්න ධර්මයක් කියලා දුන්නා බෝධිසත්වයන් වහන්සේට. ස්වාමීනි, මේක තමයි ජීවිතයේ ස්වභාවය. උපන් හැම කෙනෙකුටම උරුම වෙන ධර්මතාවය මේ. නැවතත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විමසනවා, ඒ කියන්නේ ඡන්න මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් කුඩා ලකුණින් යුක්ත මගේ සිරුරත් මේ වගේ දණ්ඩක ආධාරයෙන් වෙවුලා යන්න වෙනවද? මේ වගේ මල මුත්‍ර ගොඩේ වැතුරුණු අසරණ රෝගියෙක් බවට පත් වෙනවද? මේ සිරුරත් තව නොබෝ දිනකින් මරණයට පත් වෙලා ඉදිමිලා නිල් වෙලා ඕජස් ගලන පණුව වහන කුණු වෙන මලමිනියක් බවට පත් වෙනවද? ස්වාමීනි, ඔබ වහන්සේගේ සිරුර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත වුණත් 80ක් කුඩා ලකුණින් යුක්ත වුණත් ධ්‍යාම ප්‍රභා මාලාවෙන් රශ්මි විහිදුණත් ඔබ වහන්සේගේ සිරුරත් මේ ස්වභාවයටම පත් වෙනවමයි. එදා ඒකල සාකච්ඡාව ඊ타ත්ම තදින් ගැඹුරින් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ හදගැබෙහිටන්පත් වුණා. ඒ මොහොතේ මුන්වහන්සේ කල්පනා කළා, මම මේ මොකද්ද කරන්නේ? මමද ඉපදීම ස්වභාව කොට ඇති කෙනෙක්, ජරාව ස්වභාව කොට ඇති කෙනෙක්,
ව්‍යාධිය ස්වභාව කොට ඇති කෙනෙක්. මරණය ස්වභාව කොට ඇති කෙනෙක්. ජාතිය ජරා ව්‍යාධි මරණය ස්වභාව කොට ඇතිව ඉඳගෙන මම හොයලා තියෙන්නේ මොනවද? ජාති දුක විඳිමින් ජාති දුකම ඇති කරන දේවල් හොයාගෙන තියෙන්නේ. ජරා දුක විඳිමින් ජරා දුක ඇති කරන දේවල්මයි හොයලා තියෙන්නේ. ව්‍යාධි දුක විඳිමින් ලෙඩ වෙන දේවල්මයි හොයාගෙන තියෙන්නේ. මරණ දුක විඳිමින් මැරෙන දේවල්මයි හොයාගෙන තියෙන්නේ. උන්වහන්සේට තේරුණ වැටහුණා ඒ පරිේශණේ අනාර්යයි කියලා. ඉපදීම, ලෙඩවීම, දිරීම, මරණය ස්වභාව කොට ඇතිව ඉඳගෙනම තව තවත් හොයලා තියෙන්නේ බඳු දෙයමයි. ඒ නිසා මම ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් ස්වභාව කොට ඉඳගෙන එයම නොසෙවිය යුතුයි. ඒ නිසා මම ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති ඒ අජරාමර නිවන සොයන්නේ නම් යහපතක්මයි. ඒ ගැන ගැඹුරින් කල්පනා කරලා එහි ප්‍රතිඵලය තමයි රජ මැදුර රජ සැප අතහැර දාලා තව සත් දිනකින් ලැබෙන්න තිබුණු චක්‍රවර්ති රාජ්‍ය පවා හැර දමලා හිස් අතින් වන දහනට වැඩම කළේ. උන්වහන්සේගේ ඒ බෝසත් අවධිය තුල, දුෂ්කර ක්‍රියා අවධිය තුල ඒ ආර්ය පරේෂණය උදෙසා කළ දුෂ්කර උත්සාහයන් පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ ආර්ය පරේෂණ සූත්‍රයේ මනාව සඳහන් වෙනවා. දැන් අපිට ඒ බඳු දුෂ්කරතාවයක් අත්විඳිය යුතු නෑ. අපි වෙනුවෙන් ඒ පරිේශණය ඊ타ත්ම දුකසේ මෙලව මිනිස්සෙකුට අත්දකින්න බැරි තරමේ දුක් ගැහැට විඳිමින් උන්වහන්සේ ඒ ආර්ය පරිේශණය කළා. ඉන් නොනැවති උන්වහන්සේ බුදු පදවියත් සමග ඒ අජරාමර නිවන අවබෝධ කරගෙන ඔබටත් මටත් ඒ අජරාමර නිවන ලබන මම් පෙත දේශනා කළා. එනිසා දැන් අපට තියෙන්නේ ඒ අමාරුවෙන්ම දුෂ්කරතාවයන් මැද යමක් හොයන්න නෙමෙයි. එදා උන්වහන්සේ මම ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය ස්වභාව කොට ඇතිව ඉඳගෙන ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණයම ස්වභාව කොට ඇති දේ රැස් කරන බව, සොයන බව තේරුම් ගත්තා. ඒ ආර්ය පරේෂණ සූත්‍රයේදී උන්වහන්සේ පැහැදිලි කරනවා මොනවද ඒවා කියලා. අමුදරුවන්, නෑ හිතවතුන්, දෙසිදසුන්, කම්කරුවන්, නෑයන් හිතවතුන්, රන් රිදී මුතුමැණික් කහවණු, ඇත්තස් ගව මහිස එළු කුකුළු ආදී මේ සියල්ල උන්වහන්සේ ජාතිය ස්වභාව කොට ඇති, ජරාව ස්වභාව කොට ඇති, ව්‍යාධිය මරණය ස්වභාව කොට ඇති දේ හැටියටයි දැක්කේ.
එහි සඳහන් වෙන විදිහට සජීවී අජීවී සියල්ල ජරා මරණීය ස්වභාව කොට ඇති දේ බව නොසෙවිය යුතු දේ හැටියටයි උන්වහන්සේ දැක්කේ. උන්වහන්සේ ජරා මරණයට පත් නොවන යමක් ලෝකයේ ඇතනම් එය සොයාගෙනයි මහා මගට පිවිසුනේ. එනිසා ඔබටත් මටත් සතිපට්ඨාන දේශනාවත් එක්ක අන්න ඒ ආර්ය පරේෂණයයි කරන්න වෙන්නේ. ඒ ආර්ය පරේෂණයේදී ජාතිය ස්වභාව කොට ඇති, ජරාව ස්වභාව කොට ඇති, ව්‍යාධිය ස්වභාව කොට ඇති, මරණය ස්වභාව කොට ඇති දේ අත්හැරලා අජරාමර වූ නිවන දිශාවටයි ඒ වැඩපිළිවෙල යොමු වෙන්න ඕන. ඒ බඳු දිශාවකට යොමු වෙන විදිහෙන් මේ වැඩපිළිවෙල ආරම්භ කළ යුතුයි. ඒ සඳහා අපි බොහෝ දේ දැන ඉගෙන ගත යුතුයි කියන අදහස අපි පෙර දවසේම මේ පින්වතුන්ට සිහිපත් කරලා දුන්නා. එහිදී අපි මතක් කළා පින්වතුන්ට මතක ඇති ඒ ලෝකෝත්තර මඟ උපදවා ගැනීම පිණිස ආසන්නතම කාරණයේ හැටියට ධම්මානුධම්ම ප්‍රතිපදාව පූර්ව ප්‍රතිපදාවක් හැටියට අපි සිහිපත් කළා. ඒ අනුව අපට මේ සතිපට්ඨානය කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ වැඩිමක් නම් නෙවෙයි. ලෝකෝත්තර මාර්ගය අපි අප තුළ උපදවාගත යුත්තක්. ඒ ලෝකෝත්තර මාර්ගයේ උපදින විදිහට සතිපට්ඨානය භාවිතා කළ යුත්තේ. සතිපට්ඨානය වඩන්න ඕන ලෝකෝත්තර මඟ උපදින විදිහට. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෝකෝත්තර මාර්ගය උපදින විදිහට සතිපට්ඨානය වඩන්න ඕන කියලා කියනකොට දැන් අපට ප්‍රශ්නයක් එනවා. එහෙනම් කොහොමද ඒ සතිපට්ඨානය වඩන්නේ? ඒ දහම් පිළිවෙතෙහි ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ. ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්න බෑ අපිට ධම්මානුධම්ම ප්‍රතිපදාවට සුදුසුසේ ඔබේත් මගේත් සිතත් කයත් වචනයක් මෙහෙවන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් දැනගත්තේ නැත්නම් සිත කය වදන ඒ ලෝකෝත්තර මඟ උපදින විදිහට මෙහෙවීම ධම්මානුධම්ම ප්‍රතිපදාව නම් ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවට පිවිසෙන්නට පෙර ඒ මෙහෙයුම කරන්නේ කොහොමද කියලා, මනස මෙහෙවන්නේ කොහොමද කියලා අසා ගන්න දැනගන්නම වෙනවා. අන්න ඒ ටික අපට දැනගන්න වෙන ක්‍රමයක් නේ තථාගත ශ්‍රී සද්ධර්මයේ නැතුව. සද්ධර්මයෙන් තොරව ඒ ටික අපට දායාද වෙන්නේ නේ.
තනිවම අවබෝධ කරගන්නත් බෑ. ලෝකේ ඒ ටික තනිවම අවබෝධ කරගන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ පමණයි. අස්සජි මහරහතන් වහන්සේගෙන් ඒ ටික අහන්න නොලැබුණා නම් මහා ප්‍රඥාවෙන් අගතෙන්පත් සරියුත් හාමුදුරුවන්ට බෑ ඒ තැනට එන්න. මහා ශ්‍රුතවත් ධර්මදර වූ ආනන්ද හාමුදුරුවන්ට ඒ තැනට එන්න බෑ මන්තානි පුත්ත පුන්න හාමුදුරුවන්ගෙන් අහගත්තේ නැත්තම්. බුදුපසේ බුදුවරයන් වහන්සේලා හැරෙනකොට අන් හැම කෙනෙක්ම ඒ ආර්ය භාවයට පිවිසෙන්නේ කාගෙන් හෝ අසාගෙනමයි. ඒ නිසා උන්වහන්සේලාව හඳුන්වනවා සුත බුද්ධ කියලා. ඇසීමෙන් අසා ගැනීමෙන්ම ඒ මඟ උපදවා ගන්නට උන්වහන්සේලා පෙළඹෙන බැවින් සුත බුද්ධ වෙනවා. ඒ නිසා ඔබටත් මටත් තනිවම අවබෝධ කරගන්න බෑ. ඊට අදාළ දේ අපි අහගන්න ඕන. එතකොට සද්ධර්මය කියලා කියන්නේ ඔන්න ඔය අඩුව පුරවන දෙයට වෙන්න ඕන. අපේ ජීවිතේ කොච්චරනම් බණහලැද්ද? ඒ අහපු ධර්මයේ තුල අපට සතිපට්ඨානය පිණිස සතිපට්ඨාන භාවනාව පිණිස මනස මෙහෙවන්න ඕන කොහොමද කියලා ලැබුණු අත්දැකීම ලැබුණු දැනුම කොතෙක්ද කියලා විමසලා බැලුවොත් සද්ධම්මං අතිදුල්ලභං සද්ධර්මයේ අදත් දුර්ලභ බවමයි අපට වැටහෙන්නේ. අපට තාමත් හරියට ඒ තැනට පිවිසෙන්න අවශ්‍ය කරන දැනුම අවබෝධය තාමත් අපට ලැබුණා නම් ලැබිලා තියෙන්නේ තාමත්ම අල්පවත්. සද්ධර්මයේ අපට ලැබුණා නම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණා නම් ඒ අඩුව තියෙන්න විදිහක් නෑ. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කිරීමක් කළා. කාශ්‍යපය මේ ලෝකේ රත්තරන් තියනකම් ලෝකේ කවුරුවත් මුලා වෙන්නේ නෑ. හැබැයි ලෝකේ යම් කලක රත්තරන් වගේ දිලිසෙන දේවල් ලෝකෙ නිර්මාණය වෙනවා. එදාට දිලිසෙන වර්ග දෙකක් තියෙනවා. ලෝකෙ හුඟක් දෙනෙකුට රත්තරන් හඳුනා ගන්න බැරුව යනවා. අන්න එදාට දෙවියන් සහිත ලෝකයේ අය මුලාවටපත් වෙනවා. සද්ධර්මයේ ලෝකේ තියෙනකම් කවුරුවත් ඇවටෙන්නේ නැහැ. හැබැයි අනාගතේ සද්ධර්මයේ වැනි දේ දේශනා පාඨම යොදා ගනිමින් සද්ධර්මයේ වැනි නිර්මාණයන් ලෝකෙ වෙනවා. අන්න එදාට එකම වගේ දෙකක් ලෝකෙ නිර්මාණය වෙනවා. එදාට ලෝකයේ අයට දෙවියන් සහිත ලෝකයට ධර්මයේ හඳුනා ගන්න බැරුව යනවා. අන්න එදාට මම්මුලා වෙන්න පටන් ගන්නවා. එදා කාශ්‍යප මහරහතන් වහන්සේට කළ දේශනාව අද මේ ලෝකයේ තුල විද්‍යාමානයි. දිලිසෙන වස්තු දෙකක් අද වෙනකොට අපට ලැබිලා තියෙනවා.
රත්තරන් හා රත්තරන් නොවන එලෙසින්ම දිලිසෙන දේ. සද්ධර්මයේ හා සද්ධර්මයේ නොවන ධර්මයේ වගේම පෙනෙන දේ. එතකොට අපට ධර්මයේ සවන්පත් වලට වැටිලත් ඒ ධර්මයේ තුලින් ලැබෙන්න ඕන අවබෝධය නුවණ මෙහෙවන්න ඕන හැටි කොහොමද කියන අත්දැකීම අපට නොලැබුණා නම් සත් ධර්මයේ අපට ශ්‍රවණය කරන්න ලැබුණාද කියන අදහසක් අපට විමසන්න වෙනවා. එනිසා පින්වතුනි අපි සත් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන මොනවා හරි දෙයක් ඇහුවා කියන්න නෙමෙයි. මොනවා හරි දෙයක් ඔළුවේ පුරව ගන්න නෙමෙයි. සද්ධර්මයේ කියලා කියන්නේ නිවන නැමැති අමා පුරයට යන මාවත මග සලකුණු ටික. ඉන් කියවෙන්න ඕන ලිපිණය හා ඒ ලිපිණයට යන මග මාවත සලකුණු ටික. එතකොට මම ඔබ ඒ නිර්වාණය නැමැති අමා පුරයට යන්න මාවත හා මග සලකුණු ටික හරියට අහගෙනත් යන්නේ නැත්තම් ඒක ඔබේ වැරද්දක් වේවි. මගේ වැරද්දක් වේවි. හැබැයි අපි ඒ අමාපුරයට නොයන්නේ මග අහගෙන දැනගෙන ඕනකම නැති නිසාම නම් නෙවෙයි. ඕනකම අපි හැමෝටම තියෙනවා. අපි යන්නේ කොහාටද යන්නේ කොහොමද කියලා නොදන්නා කමකුයි අපට යෙදිලා තියෙන්නේ. ඒ නිසා අපි අන්න ඒ නොදන්නාකම අත්හැරෙන විදිහට ඒ මග සලකුණු අප තුල සටහන් වෙන විදිහෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අපි උත්සාහවත් වුණහොත් එබඳු සත්පුරුෂයන් සොයා ගියහොත් මේ ජීවිතය තුළ මේ ගෞතම බුදු සසුන තුලදීම ඒ අමාපුරයට පිවිසෙන්නට ඔබට මට බැරි කමක් නෑ. අපි සංසාර ගමනේ බොහෝ කාලයක් මේ ගෞතම බුද්ධ ශාසනය තුල සසර ගමන නිම කරන්නේ මේ යන ප්‍රාර්ථනාවෙන් ඒ බුදු සිරිපා පහස ප්‍රාර්ථනා කරගෙන ආපු වාසනාවන්තයෝ. ඒ වාසනා ගුණ සියල්ල සම්පූර්ණයි. ඒක අඩුවයි තියෙන්නේ. සද්ධර්මයේ ඒ මග සලකුණු අපට හරියට නොලැබීම. එනිසා ඒ අඩුවයි අපි මේ ජීවිතය තුළ සම්පූර්ණ කරගන්න උත්සාහවත් වෙන්න ඕන. අන්න ඒ සඳහායි මේ සතිපට්ඨාන දේශනාව පිළිබඳව අපි දන්න පමණකින් ඒක සම්පූර්ණ නොවෙන්න පුළුවන්. යම් පමණකට හෝ අපි දන්න තරමකින් හෝ ඒ ටික පැහැදිලි කරලා දෙන්න පුළුවන් වුණොත් ඔබට මහත් වූ ලාභයක්ම වේවි මේ ජීවිතය තුළ සංසිඳීමක් ලබන්න. අන්න එහෙමනම් පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවන ඒ නිවනට පිවිසෙන මඟ ඒ මාර්ගයේ ප්‍රධාන අංගය වූ සම්මා දිට්ඨිය පිළිබඳව පළමුවෙන් යම් වැටහීමක් ලබන්න ඕන. මොකද
අපි වනාන්තරයක අතරමං වුණොත් අපි ඒ වනාන්තරයෙන් එළියට එන්න උත්සාහ කරද්දී අපි යම් දිශාවක් හඳුනාගත්තොත් ඒ දිශාවට එන්න නම් ඈතින් තියෙන යම් කොතනට ගියත් දර්ශනය වෙන නිමිත්තක් ඉලක්කයක් සලකුණු කරගන්නවා. ඒක මහා පර්වතයක් වෙන්න පුළුවන්, මහා උස ඇති රූක්ෂ ගසක් වෙන්න පුළුවන්. අපි මේ මම්මුලා වෙච්ච තැනින් එළියට එන්න උත්සාහ කරන්නේ ඒ බඳු නිමිත්තක් සලකුණු කරගෙන. ඒ දිශාවට තමයි එතකොට අපි ගමන් කරන්නේ. ඒ නිමිත්තක් සලකුණක් නැතුව වනාන්තරයේ එන්න ආවොත් කොයි පැත්තට යනවද කියලා හඳුනා ගන්න විදිහක් නැහැ. වරින් වර කලින් කල නොපෙනෙන්නේ නම් ගහකටවත් ගොඩ වෙලා ඒ උස නිමිත්ත සලකුණ හඳුනාගෙන ඒ දිශාවට ගමන් කිරීමයි මම්මුලා වූවකුගේ ස්වභාවය. ඒ වගේ අපටත් මේ සංසාරයේ නැමැති භව කතරේ අතරමං වෙච්ච වෙලාවේ මේ භව කතර ඉක්මවාගෙන යන්න අපට ඈතින් පේන සලකුණක් නිමිත්තක් නිමිති කරගන්න සලකුණු කරගන්න වෙනවා. ඒ නිසා ඒ නිර්වාණය නැමැති අමා පුරයට පිවිසෙන මාවත ආරම්භ වෙන්නේ සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨිය කියන නිමිත්තට ලං වුණොත් අපි පාරට මාවතට වැටුණා වෙනවා. මාවතට වැටුණොත් මාවත දිගේ ගමන් කරලා අර අපි කැමති සේම භූමියට අපි සුරක්ෂිත තැනට යන්න පුළුවන් වෙනවා. එතකොට අපි සතිපට්ඨානය වඩන්න කලින් සතිපට්ඨානය වඩන්නේ කිනම් ඉලක්කයකින්ද කියන නිමිත්ත සලකුණ අපේ හිතට ගන්න වෙනවා. අපි සතර සතිපට්ඨානය වඩන්නේ සම්මා දිට්ඨි නම් වූ ඒ සලකුණ දිහා බලාගෙන ඒ සම්මා දිට්ඨිය උපදවා ගැනීමම පිණිස වෙන්නට ඕන. එතකොට දැන් මම සතිපට්ඨානය වඩනවා කියලා මොකක් හරි කරන්න බෑ. මට දැන් ඈතින් පේන ඉලක්කයක් තියෙනවා. මං ඉන්නේ මෙතන. මේ කරන ක්‍රියාව තුළ මං ඒ නිමිත්තට ලං වෙනවද කියන එක මට දැනෙන්න ඕන. ගුරුවරයාට දැනෙලා වැඩක් නැහැ. දැන් Tamanට ප්‍රත්‍යක්ෂයක් වෙනවා මම ඒ තැනට ලං වෙනවද කියලා දන්නවනම් අපට නිමිත්තක් සලකුණක් නැති වුණොත් මම යනවා තමයි. දැන් කැලේ කටුපඳුරු පීරගෙන යනවා තමයි. හැබැයි මම දන්නේ නැහැ මාවත පැත්තටද යන්නේ වෙනත් දිශාවකටද යන්නේ කියලා. ලන්ඩන් නගරයට යන්න ඕන කියලා අපි පාරට බැහැලා ප්‍රතිවිරුද්ධ දිශාවට හැරුණොත් දැන් ගමන සිද්ධ වෙනවා. උත්සාහය, ඕනකම, කැමැත්ත, කැපවීම, මහන්සිය ඔක්කොම තියෙනවා. ලන්ඩන් නගරයට යන්නයි කැමැත්ත.
යන්නෙත් එහෙට යනවා කිය. හැබැයි අපි ලන්ඩනයෙන් දුරස් වීමක් මිස ලං වීමක් නම් වෙලා නැහැ. හරි දිශාවට හැරුණේ නැත්තම්. ඒ නිසා සතිපට්ඨානයේ වඩන අය අන්න ඒ ඉලක්කය හදාගන්න වෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියන අනුමාන තරමකින් හෝ යම් දැනීමක් යම් වැටහීමක් ඇති කරගන්න වෙනවා. ඒ සම්මාදිට්ඨිය වැඩෙන විදිහට ඒ සම්මාදිට්ඨිය පිරෙන විදිහටයි සතිපට්ඨානේ නම් වූ වැඩපිළිවෙල කළ යුතු වන්නේ. අපි කෙටි හැඳින්වීමක් කළොත් අපි කිව්වොත් මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මාදිට්ඨි කියන අපට පුරුදු බණපදය සිහිපත් කරගත්තොත් එතකොට සම්මාදිට්ඨිය කියලා තියෙන්නේ මේ සතර නුවණට නම් දුක්ඛේ ඥානය, සමුදය ඥානය, නිරෝධ ඥානය, මාර්ග ඥානය. දුක දන්නා නුවණ, සමුදය දුකට හේතුව දන්නා වූ නුවණ, දුක නැති කිරීම පිළිබඳව දන්නා නුවණ, නැති කරන මඟ පිළිබඳව දන්නා නුවණ. මේ සතර නුවණ සතර දැනුමම එකතු කරලයි ඉදං උච්චති සම්මාදිට්ඨි කිව්වේ. එහෙනම් දැන් එයනම් සම්මාදිට්ඨිය. එහෙනම් දැන් අපි වඩන සතර සතිපට්ඨානය කියන වැඩපිළිවෙල තුල අපට ඔය සතර දැනුම වැඩෙන්න ඕන නේද? අපි වඩපු සතිපට්ඨානය තුල ඔය සතර නුවණ වැඩිලාද පිරිලාද? හිටි තැනට වඩා කොච්චර දුරක් ඒ දැනුම මට ලං වෙලා තියෙනවද? ඔන්න ඔබට හිතා ගන්න පුළුවන් මම කළ දේ තුල ඉලක්කයට ලං වෙලාද කියලා. ලං වෙනවද කියලා. එතකොට මට ටිකෙන් ටික දුක යන නුවණ සතිපට්ඨානයේදී අවබෝධ වෙන්න ඕන. මේ දුකට හේතුවයි කියන දැනුම නුවණ මට එන්න ඕන. මේක නේද දුකේ නිරෝධය, මේ නුවණ මට එන්න ඕන ටික ටික. එහෙනම් මේ දුක නිරෝධ කරන පිළිවෙත මෙහෙම නේද? අන්න ඒ දැනුමත් එන්න ඕන ටික ටික. දැන් අපට ඒ හාත්පස දැනුමක් නොපැමිණ අපි භාවනා කළා සතිපට්ඨානය. හිත ධානයටපත් වුණා. දැන් කෙලෙස් සංසිඳුණා. දැන් මට මුකුත් නේ. සියල්ලෙන් මිදුණා කියලා අපි හදාගත්ත අපේ මනස මුලාවටපත් කරගෙන අපි ඇති කරගත්ත මිත්‍යා සංකල්පයකින් නම් අපි නිවන අවබෝධ කරගෙන තියෙන්නේ. ඒක යථාර්ථය වෙන්නේ නැහැ. සතිපට්ඨාන කමඨහන් පෙළ වඩලා ඔබට කවදාවත් නිවන් දකින්න බෑ. ඒක සති කමඨහන. සතිපට්ඨාන භාවනාව වෙනයි. ඒ සතිපට්ඨාන භාවනාවෙන් සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව උපදවා ගන්න ඕන. ඒ සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාවට ආධාරයි උපකාරයි සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨාන භාවනාවට උපකාරයි සතිපට්ඨානෙ. මෙන්න මේ සියල්ල මතුවෙන විදිහෙන්
මේ වැඩපිළිවෙලෙහි අපට යෙදෙන්න පුළුවන් වුණොත් අන්න පටන් ගත්ත තැන ඉඳලා අර සතර නුවණ පිළිබඳව අවබෝධය ටික ටික වැඩෙන්න ඕන. යම් වෙලාවක යම් මොහොතක සතර නුවණ සමසමව වැඩුණා නම් අඩු නැතුව පිරුණා නම් අන්න එදාට කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපන්නා කියලා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපන්නොත් පෙරපසුනේ ඉතිරි මාර්ගාංගද ඒ සමගමයි උපදින්නේ. එතකොට ලෝකෝත්තර මාර්ගයේ උපන්නා. එතකොට ආර්ය මාර්ගයට පිවිසුණා. නැවත ආපහු කවදාවත් සතර අපායට නොයැටෙන අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායන ඒකාන්තයෙන් අවබෝධයේ නිවන කරාම යන ආපස්සට නොයැටෙන අපායට නොයැටෙන තැනකට නියත පුද්ගලයෙකු බවට පත් වෙනවා. ඒ මග ඉපදීමත් සමගම. එහෙමනම් අන්න ඒ සතර දැනුම සම්මාදිට්ඨිය කියලා අපි අනුමාන කරගත්තොත් දැන් ඔන්න අපි වනාන්තරයේ මම්මුලා වෙච්ච වෙලාවේ ඈතින් පෙනෙන පර්වතය සලකුණය වෙනවා. එතකොට දැන් මම ඉන්න තැන ඉඳලා ඉදිරියට යන්න නිමිත්තක් සලකුණක් ඈතින් තියෙනවා. මන් දැන් ටික ටික හෝ ඉදිරියට යනවා නම් ඒක වෙන කවුරුවත් නෙමෙයි දන්නේ. මමම දන්නවා දැන් ටික ටික ලං වෙනවා කියලා. ගුරුවරයා නෙමෙයි දැනගන්න ඕන. තම තමන්ම දැනගන්න ඕන දැන් ලං වෙනවා කියලා. එතකොට එහෙමනම් අපට සතර සතිපට්ඨානය පිළිබඳව ඉගෙන ගන්න වෙන්නේ මෙන්න මේ සතර නුවණ සතර දැනුම වැඩෙන විදිහට පිරෙන විදිහට කොහොමද වඩන්නේ කියලා. එහෙම නැත්නම් පුද්ගල සංකල්පය ආත්ම දෘෂ්ටිය බිඳගෙන ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒ මාර්ගයට පිවිසීමෙන් දිඨාසවේ දුරු වෙන්නේ. සක්කාය දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය. ඒ ආත්ම දෘෂ්ටිය හඳුනාගත්තොත් ආත්ම දෘෂ්ටිය ගෙවෙන විදිහට ආත්ම දෘෂ්ටිය බිඳෙන විදිහට සතිපට්ඨානය භාවිතා කරන්න වෙයි. එතකොට ඒ අත්දැකීමත් මටම ලැබෙන්න ඕන. ඒ ආත්ම දෘෂ්ටිය ගෙවෙන බවක් ආත්ම දෘෂ්ටිය ක්ෂේවි යන බවක් ටිකෙන් ටික ඒ ආත්ම දෘෂ්ටියෙන් දුරු වෙන ආත්ම දෘෂ්ටියෙන් මිදෙන දිශාවට මම ලං වෙමින් ඉන්නවා කියන වැටහීම අවබෝධයක් මටමයි ලැබෙන්න ඕන. ඒ නිසා මෙන්න මේ ධර්මයට සම්දිට්ඨිකයි අකාලිකයි ඒහි පස්සිකයි කියලා කියන්නේ මෙන්න මේ නිසා. අද අපිට ඒ ධර්මයේ සම්දිට්ඨික අකාලික බව නේ. අද මම මාර්ගඵල ලැබුවාද කියලා දන්නේ මගේ ගුරුවරයා.
දැන් ගුරුවරයා තමයි කියන්නේ ඔබ මේ තත්ත්වයටපත් වෙලා දැන් මේ පඩියේ ඉන්නේ කියලා. මම දන්නේ නැහැ. මට විශ්වාස කරන්න වෙලා තියෙන්නේ මගේ ගුරුවරයා කියන දේ. මා තුල ආත්ම දෘෂ්ටිය බිඳුනද? බිඳෙනවද? සතර නුවණ පිරෙනවද? පිරුණද? මේව ගැන මම දන්නේ නැහැ. එනිසා පින්වතුනි එහෙම දහමක් මේ ශාසනයේ නැහැ. මේ ශාසනයේ ධර්මය සම්දිත්තිකයි. අද ප්‍රතිඵල ලබන්න පුළුවන්. එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන්. නෑ එහෙම නෙමෙයි කියලා කාටවත් කියන්න බෑ. එනිසා අපි හරියටම ධර්මයේ නිවැරදිව විවරණය කරගත්තොත් ඒක තමන්ටම ප්‍රත්‍යක්ෂතාවයෙන් වැටහෙමින් අවබෝධ වෙමින් දකිමින් ඉදිරියට යන ගමනක්ම වෙනවා. ඒ නිසා අපට අන්න එබඳු මගක් එබඳු පිළිවෙතක් උපදින විදිහෙන් සතර සතිපට්ඨානයේ පිළිබඳව කරුණු විමසන්න වෙනවා. ඒ නිසා ඉක්මන් නොවි කලබල නොවි අපේ ඔළුවල තියෙන බොහෝ දේවල් ඉවත් කරලා ඒවා පැත්තකට කරන්න කියනවා නෙමෙයි ටික කාලයකට අපි කරපු දේවල් අපි කරපු දේවල් පොඩ්ඩකට පැත්තකින් තියලා මනස හිස් කරගෙන අලුතෙන් සවන් දෙන කෙනෙක් වගේ මේ ධර්මයට සවන්පත් යොමු කළොත් ඉක්මනින් අපට යමක් තේරුම් ගන්න පුළුවන් වේවි. අද අපිට හුඟක් දෙනෙකුට බණ කියා දෙන්න බැරි අපේ ඔළුවල තියෙන වැරදි සංකල්ප. සද්ධර්මයේ නමින් ධර්ම මාර්ගයේ හැටියට වැරදි මතවාද තමයි අපේ ඔළුවලට රිංගලා තියෙන්නේ. ඒ නිසා අපි මොනවා ඇහුවත් අපි ළඟ තියෙන දෙයට ගලපන්න යනවා. අපි ළඟ තියෙන දෙයට අපි දන්න දෙයට මේක එකඟද ගැලපෙනවද කියලායි බලන්නේ. එතකොට තමන්ගේ මිම්ම කෙටි වුණොත් තමන්ගේ මිම්ම ළඟ තියෙන මිම්ම වැරදුනොත් හරි දෙයක් අපට අත්හැරෙන්න පුළුවන්. ඒ නිසා ටික කලකට අපි දන්නවා කියන දේවල් හැම දෙයක්ම පැත්තකින් තියලා අලුතින්ම දවස් කීපයක් සවන් දෙන්න උත්සාහ කළොත් අපිට හුඟක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වේවි. මොකද මුකුත් නොදන්න ධර්මයේ පිළිබඳව කිසිදු අත්දැකීමක් නැති කෙනෙකුට ධර්මය කියලා දෙන්න පහසු බවක් අපි අත්දකිනවා. අපිට හුඟක් අමාරු වෙන්නේ යමක් කියා දෙන්න නෙමෙයි. අපි ළඟ තියෙන වැරදි අදහස් සංකල්ප ඉවත් කරගන්න. ඒ ටික ඉවත් කරගෙන අපි ධර්මයට සවන්පත් යොමු කළොත් ඉක්මනින් අපිට අවබෝධ කරගන්න තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ඊළඟට දවසේ ඒ සතිපට්ඨාන දේශනාව පිළිබඳව විමසන්න කරුණු විභාග කරන්න අපි අදහස් කරමින් මේ කරුණු ටික නැවත නැවතත් හිතලා විමසලා අපේ ගමන් මඟ කෙසේ සකසාගත යුතුද කියන අදහසත් හිතට අරගෙන අර ඈතින් පෙනෙන නිමිත්ත හැටියට සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියන අනුමාන දැක්මත් අපේ ජීවිතයට එකතු කරගෙන එය ඉලක්ක කරගෙන ඉදිරියට ඇදෙන
සතිපට්ඨාන භාවනාවකින් සතිපට්ඨානයකින් අපේ ජීවිත වාසනාවන්ත කරගන්න අපි හැමදෙනම උත්සාහවත් වෙමු. ඒ සඳහා එරෙහි යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් දුරු වී ලෞතුරා මග්ගමේ ජීවිතයේම අපි හැමදෙනාටම ප්‍රත්‍යක්ෂ වේවා අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අදත් අපි මේ හැමදෙනාම එකතු වෙලා මේ සිද්ධ කරගත් උතුම් පින්කම, උතුම් ධර්ම ශ්‍රවණය, උතුම් ධර්ම දානමේ පින්කම මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම වහවහ ඒ සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෞතුරු මඟඵල නිවනින් සැනසෙන්නට, ඒ ධර්මයේ කියා දෙන සත්පුරුෂ ඇසුර ලබන්නට, ඒ ඇසුරෙන් සත් ධර්මයේ ශ්‍රවණය කරන්නට, අහන ධර්මයේ සිටේ දරා ගන්නට, ධාරණය කරගත් ධර්මයේ අරුත් විමසන්න, අර්ථ විමසන කල්හි ධර්මයේ පහදින්නට, පැහැදුණු ධර්මයේ හැසිරෙන්නට, හැසිරුණු ධර්මයේ වහවහ පසක් කරගන්නට මේ පින්කම මේ මොහොතේ පටන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මතු දිනක බුදුවලවක් සනසනාරි මෛත්‍රිය නාතමෙත් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝසත්යන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය උපකාරක සියලු දිව්‍ය රාජ සමූහයාටත් මේ පින් අයිති වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධීන් අමා මහ නිවනින් සනසෙත්වායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම අද දවසේ මේ පින්කමේ දායකත්වයේ දරන එඩොන් රත්නායක මහත්මාණන් හැම මැතිණිය නමින් මිය පරලෝකීය ආර්.එම්. රත්නායක යකුරැස්සේ වාසය කළ දයාබර පියතුමන්, එම මව්තුමිය, ඒ වගේම කීර්ති රත්නායක දයාබර සොයුරාණන් මේ පින් අනුමෝදන් වේවා. එමෙන්ම එනෝනා මහත්මිය නමින් මිය පරලෝකීය යූ.ඒ. කරුණාරත්න දයාබර පියතුමන්, එම මව්තුමිය, ඒ වගේම නලිනී සරෝජ් ඒ සහෝදරියන් දෙපළ ඇතුළු දෙපාර්ශ්වයේ මිය පරලෝකීය සකල විද ඥාති වර්ගයාටත් ඔබ අප හැම දෙනා නමින් මියගිය සියලු ඥාතිවරුන්ටත් මේ පින් අත්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුක් පිරි සසර ගමන නිමකොට සාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන ලන්ඩන් පුරවරයේ පදිංචි ඩොන් රත්නායක මහත්මාණන්ට, ඒ වගේම මේ වෙන විට සත්කමකට භාජනය වී තරමක රෝගී භාවයෙන් පසුවන ඒ මෙතිනියට බුද්ධ ආදී රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් සූවිසි අනන්ත ගුණ බලයෙන් තුනුරුවන්ගේ ආනුභාවයෙන් කෙලලක්ෂයත් සක්වලා ඥාන චක්‍රයේ පතුරුවා කළ ආරක්ෂක පරිදේශනාවේ අනන්තානුභාවයෙන් මත බුදුවන බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලයේ අනන්ත ආශිර්වාදයෙන් දෘශ්‍යමාන අදෘශ්‍යමාන පළව දුරු කරදර බාධක කාචිත්ත පීඩාවන් දුරු වී අතුරු ආන්තරාවන් මගහැරී
නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සියලු සාන්තිය සියලු සහනේ සනසිල්ල වහවහාම උදාපත් වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරමු. මේ පින්වත් හැම දෙනාටත් එදුවැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල් වල හැමතත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් බෞද්ධ ආමාත්‍ය ජාලයේ ගරු සභාපතිතුම ස්වාමීන් වහන්සේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් මේ උතුම් පින්කම එකසේ හේතු වාසනා වේවා. අපි කාගේ ජීවිතවලට බලපවත්වන දෘශ්‍යමාන අදෘශ්‍යමාන අපලව දුරු කරදර බාධක කාචිත්ත පීඩාවන් දුරු වේ. අතුරු ආන්තරාවන් මගහැරී නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සාන්තිය සහනේ සනසිල්ල උදා වේවා. සියලු ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනාවන් සමුර්ධ වේවා. සසරේ සරණාතුරු නරක ආදී දුකතිබයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් උතුම් මඟඵල නිවන් සුව කල් වේවාම අපි හැම දිනාටම ලැබේවා සැලසේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti නිනාතේ සමිජ්ජතු. එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝහි පිහිටි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස්සාන සමය වෙනුවෙන් ඔබ වෙත ගෙනෙනා වූ විශේෂ සතිපට්ඨාන ධර්මදේශනා මාලාව. දේශකයන් වහන්සේ පූජ්‍යපාද පිටිගෙන ගුණරත්න ස්වාමීන් වහන්සේ